හෙළ මාව ඇහෙනව නේද? ඔව් ඊයේ අපි නැවතුයේ ඔය අයිස්බර්ග් ඉෆෙක්ට් කියන තැනින්නේ. ඊට උඩින් අපි කතා කරා. මම පොඩ්ඩක් මතක් කරලා යන්නම්. අපි හෙල්ත් කියන්නේ මොනවද කියලා කතා කරා. ඒ කියන්නේ ෆිසිකල්, මෙන්ටල්, සෝෂල් වෙල්බීන් තුනේම කම්ප්ලීට් වෙල්බීන් එකක් නැත්නම් කම්ප්ලීට් තත්ත්වයන් ටිකක් එකතුවක් කියලා කතා කරා. ඊට පස්සේ අපි ෆිසිකල් හෙල්ත් කියලා කියන්නේ හැමතිස්සෙම මේ ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන හෙල්ත් එක සහ මෙන්ටල් හෙල්ත් කියලා කියන්නේ මානසික වශයෙන් අපේ හෙල්ත් කියන එක ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරා සේෆ්ටි කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි කතා කරා මේ ජැක්ෂන්ට අනුව නේද මයින්ඩ්ස් ඇන්ඩ් ජැක්ෂන්ට අනුව සේෆ්ටි කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරා. ඊට පස්සේ හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි මැනේජ්මන්ට් එක ඇයි අපිට උදව් වෙන්නේ සහ වැදගත් වෙන්නේ ওই දේවල් ගැන කතා කරා. ඊට පස්සේ මෙතනත් ඒවම තමයි තියෙන්නේ. ඇක්සිඩන්ට් කියන්නේ මොකක්ද? ඉන්සිඩන්ට් කියන්නේ මොකක්ද කියලා කතා කරා. එතන කිව්වා ඇක්සිඩන්ට් කියලා කියන්නේ unplanned event එකක්. ඉන්සිඩන්ට් කියලා කියන්නේ unexpected event එකක් කියලා කිව්වා. ඊට පස්සේ අපි කතා කරා ඇක්සිඩන්ට්ස් ඇති වෙන්න බලපාන කෝසස් ප්‍රධාන වශයෙන් ඉමීඩියට් කෝසස් සහ බේසික් කෝසස් කියලා කොටස් දෙකකට බෙදනවා කිව්වා. ඊට පස්සේ ඉමීඩියට් කෝසස් යටතේ සබ්ස්ටෑන්ඩඩ් කන්ඩිෂන්ස් සබ්ස්ටෑන්ඩඩ් ප්‍රැක්ටිසස් ඔය විදිහට තියෙනවා කිව්වා. බේසික් කෝසස් යටතේ පර්සනල් ෆැක්ටර්ස් සහ ජොබ් ෆැක්ටර්ස් විදිහට තියෙනවා කිව්වා. හරිද? එතකොට දැන් කතා කරන්න යන්නේ අයිස්බර්ග් ඉෆෙක්ට් එක ගැන. අයිස්බර්ග් ඉෆෙක්ට් කියලා කියන්නේ මම කිව්වා මොකක් හරි අපිට ඒ කියන්නේ ඇක්සිඩන්ට් එකක් වුණාම අපිට මතු පිටින් පේන ඩැමේජ් එක විතරක් නෙවෙයි තියෙන්නේ. ඇතුළතත් ඩැමේජ් එකක් තියෙනවා. දැන් හිතන්නකෝ මොකක් හරි උදාහරණයක් විදිහට ගත්තොත් මැෂින් එකක් වැඩ කරන මිනිස්සුන්ට ඩැමේජ් එකක් වුණා. එතකොට අපිට හිතෙන්නේ මේ මැෂින් එකේ මොකක් හරි ඩැමේජ් එකක් වුණා නම් මේ ඩැමේජ් එක සහ ඒ මිනිස්යාට තියෙන උන ඩැමේජ් එක තමයි ඩැමේජ් එක කියලා අපිට නිකන් බැලුවාම නෝමල් බැලුවාම පේන්නේ ඒ විදිහට ඒ ඩැමේජ් දෙක විතරයි කියලා. ඒක තමයි මේ ඉන්ෂුවර්ඩ් කොස්ට් කියලා කියන්නේ. කියන්නේ අපිට මතු පිටින් පේන ඩැමේජ් එක. ඒ වුණාට ඇතුළතින් තියෙන අපිට ඊට වැඩිය පාඩුවක්. දැන් මේ මැෂින් එක මොකක් හරි ඒ මිනිස්යාට හානි කරලා ඒ මැෂින් එකත් කැඩුනා කියන්නකෝ. එතකොට අපේ ප්‍රොඩක්ටිවිටි එකට මේ අඩු වෙන්න පුළුවන්. හරිද? මොකද මේ මැෂින් එකෙන් නිපදවන යම්කිසි ප්‍රමාණයක් නිපදවන්න වෙන්නේ යම්කිසි කාල පරිච්ඡේදයක් තුළ. ඒතකොට අපිට හෝල් ප්‍රොඩක්ටිවිටි එක අඩු වෙන්න පුළුවන්. එතකොට අපේ ඕගනයිසේෂන් එකේ ප්‍රොෆිට් එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එතකොට ඔය දේවල් තමයි මෙන්න මෙතන මේ කියන්නේ. ඒක අයිස්බර්ග් එකෙත් උඩට පේන්නේ ටිකයි. ඒ වුණාට යට ගොඩක් ලොකු කොටසක් තියෙනවා. ඊට වැඩිය ලොකු කොටසක් තියෙනවා. අපි හිතනවට වැඩිය ඩැමේජ් එකක් යට තියෙනවා. හරිද? අපිට උඩින් පේන්නේ ටිකයි. උඩින් පේන්නේ අපිට ආයේ මනුස්සයට ගියක් හරි දීලා නැත්තම් බෙහෙත් ගන්න කියලා. ඒතොර අපිට මැෂින් එක හදුවාම ආතනින් එහාට ඉවරයි. ඒ වුණාට අපේ ප්‍රොඩක්ට්ස් ඩිලේ වෙන්න බලපානවා. එතකොට අපේ සමහර විට අපේ බයර්ස්ලා තරහ වෙන්න පුළුවන්. මොකද එයාලට වෙලාවට ඒ අදාළ ප්‍රොඩක්ට් එක ලැබුණ නැත්තම් කියන්නේ බල්ක් එක ලැබුණ නැත්තම් තොග වශයෙන් ලැබුණ නැත්තම් බයර්ස්ලා තරහ වෙන්න පුළුවන්. මෙහෙමයි හරියට වැඩක් කරන්නේ නැහැ, වෙලාවට වැඩක් කරනවා. ওই දේවල් නිසා ওই දේවල් තියෙනවනේ කම්පැනි වල, ෆැක්ටරි වල. ওই දේවල් වෙන්න පුළුවන්. හරිද? ඒක ඕකට තමයි කියන්නේ අයිස්බර්ග් ඉෆෙක්ට් කියලා. මම ඒක මේ රතු පාටට ඕක ලියලා තියෙන්නේ. එතකොට types of industrial accidents මෙන්න විදියට කොටස් 4කට බෙදෙනවා. මොනවද? causes related to machines, causes related to humans, causes related to working environments and miscellaneous causes. miscellaneous causes කියලා කියන්නේ ඔය cleanliness එක නැති නිසා, එතකොට earthquakes, එතකොට flood වගේ කියන්නේ භූමිකම්පා, එතකොට ජල ගැලීම් මේ වගේ ඇතිවෙන හේතු නිසා අපිට ඇතිවෙන බලපෑම්, ඒ කියන්නේ accidents. ඒව තමයි ඔය miscellaneous causes යටතට එන්නේ. අපි දැන් බලමු එකින් එකට මොනවද මේ causes යටතට එන්නේ කියලා. මේ ඉන්ඩස්ට්‍රි චේන් එක. මෙන්න මේක තමයි ඉන්ඩස්ට්‍රි චේන් එක කියලා කියන්නේ. දැන් බලන්න මෙතන වෙන්නේ මොකක් හරි improper mechanical and physical environment. මොකක් හරි improper. ඒ කියන්නේ proper නැති කියන මනාව සැලසුම් නොකරන ලද mechanical හරි physical හරි environment එකක් තියෙනවා. හරිද? ඒ environment එක නිසා එතන ගිහින මිනිස්සෙක් වැඩ කරොත් ඒ මිනිස්යාගේ අතින් මොකක් හරි යම්කිසි වැරද්දක් වෙනවා.
fault on part of the person. ඒ මිනිස්සයා ගිහලා වැඩක් කරාම ඒ environment එකේ ඒක හරියට නුසුදුසු environment එකක් වැඩ කිරීමට සුදුසු environment එකක් නෙවෙයි ඒ environment එකේ ගිහලා මිනිස්සෙක් වැඩ කරත් ඒ මිනිස්සයාගේ වැඩේ වැරදි වෙනවා. ඒ කියන්නේ වැඩේ වැරදෙනවා. හරිද? වැරදි වීමේ ඉඩකඩ තියෙනවා බොහොම. ඒක නිසා ඒ වැඩේ වැරදුන නිසා මොකද්ද වෙන්නේ? unsafe mechanical condition. ඒ කියලා කියන්නේ safe නෑ. ඒ මිනිස්සයාට සහ ඒ අදාළ මොකක් හරි මේ equipment එකක් තියෙනවා කියලා හිතන්නකෝ. මොකක් හරි machine එකක් හරි ඒ machine එකත් එක තමයි මෙන්න මේ improper environment එකේ වැඩ කරන්නේ. එතකොට ඒ නුසුදුසු පරිසරයේ වැඩ කරාම මේ මිනිස්සයාට මේ machine එකත් එක්ක මොකක් හරි ඒ කියන්නේ මොකක් හරි දෙයක් වෙලා ඉන්ජරි එකක් ඇති වෙනවා. මේ machine එක ඔපරේට් කරද්දී හරි එතකොට අර මං කිව්වේ ප්‍රොපර් ගියර් එකකින් ඔපරේට් කරන්නේ නැහැ. ඔය වගේ දේවල් තියෙනවා කියලා. මං කිව්වා නේද? ප්‍රොපර් ගියර් එකකින් ඔපරේට් කරන්නේ නැහැ කියලා කිව්වද? මේ තියෙන්නේ operating and improper speed එකෙන් ඔය දේවල් වලින් ක්‍රියා මේ කියන්නේ improper speed එකෙන් ක්‍රියා කරන ඔය වගේ දේවල් නිසා ඇති වෙනවා ඒ මිනිස්සයයි ඒ මැෂින් එකයි අතර unsafe mechanical condition එකක්. safe නෑ මැෂින් එක safe උත් නෑ මිනිස්සයා safe උත් නෑ ඒ දෙන්නම unsafe mechanical condition එකක් දෙන අන්න ඒක නිසා ඇති වෙනවා මොකද්ද ඇක්සිඩන්ට් එකක් වුණ ගමන් ඉන්ජරි එකක් වෙනවා. මොකද අපි මෙතනදි කිව්වා කොතනදිද මෙතනදි කිව්වා ඇක්සිඩන්ට් එකක් වුණොත් මේ ඉන්ජරි එකක් වීමේ වැඩි ඉඩ කඩක් තියෙනවා. හරිද? මේ include injury or property damage. බොහෝ විට ඇක්සිඩන්ට් එකක් වුණාම අනිවාර්යෙන් වගේ ඉන්ජරි එකක් හෝ property damage එකක් වෙනවා. කලාතුරකින් තමයි සමහර වෙලාවට නැති වෙන්නේ. හරිද? එතකොට ඔයාලට මේ දාමේ තේරුණා නේද? මොකක් හරි නුසුදුසු පරිසර තත්ත්වයක් තියෙනවා. ඒ පරිසරේ ගිහලා මිනිස්සෙක් වැඩ කරනවා. මොකක් හරි මැෂින් එකක් එක්ක. එතකොට ඒ දෙන්න අතර ඇති වෙනවා unsafe mechanical condition එකක්. ඒ දෙන්නම safe නෑ. ඒ දෙන්නම safe නැති නිසා මොකක් හරි විදියකින් accident එකක් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා. එතකොට ඒ accident එකක් ඇති වුනහම අනිවාර්යෙන් injury එකක් ඇති වෙනවා. ඔන්නෝම තමයි දාමේ. හරිද? chain of injury occurrence. injury එක වෙන්නේ ඔන්නෝම. හරි? ඊට පස්සේ මම පොඩින්ද මෙතන ටිකක් කතා කරන්න ඕනේ. මෙතන causes related to machine වලට related වෙලා තියෙන causes මොනවද? ඒ කියලා කියන්නේ types of industrial accident. ඒ industrial accident යත්තේ causes related to machine. ඒ කියලා කියන්නේ injuries due to improper maintenance of the service machine. ඒ කියන්නේ machine එක හරියට service කරලා නැහැ. මැෂින් එක හරියට මේන්ටේන් කරලා නැහැ. ඔය වගේ දේවල් වුණාම ඒව තමයි මේ මේක යට තියෙන දේවල් ටික තමයි මම කියන්නේ. causes related to machine. මොනවද causes? මැෂින් එක මේන්ටේන් කරලා නැත්නම් අපිට සාමාන්‍යයෙන් ඇක්සිඩන්ට් එකක් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. මැෂින් එක සර්විස් කළා නැහැ. හරිද? improper maintenance and service. ඊට පස්සේ මොකද්ද? මැෂින් එකේ තියෙන protective gears. ඒ කියන්නේ අර අනිවාර්යෙන් ඕගනයිසේෂන් එකක ඕන ඕගනයිසේෂන් එකක සාමාන්‍ය හෙවි මැෂින් එකක් ඒ කියන්නේ වැඩ ගොඩාක් කරන ලොකු මැෂින් එකක් තියෙනවා නම් බොහෝ විට ඒකට ප්‍රොටෙක්ටිව් ගියර් එකක් තියෙනවා. ප්‍රොටෙක්ටිව් ගියර් එකක් තියෙනවා. සහ ඒකට ප්‍රොටෙක්ටිව් කියන්නේ ඇඳුම් කට්ටලයක් වෙනම තියෙනවා. ඔය දේවල් තියෙනවා. සේෆ්ටි ගියර් එකක් තියෙනවා. ඔය දේවල් තියෙනවා. හරිද? ඔය දේවල් නැතුව මැෂින් එකක් තියෙනවා නම් අපිට එතන ඇක්සිඩන්ට් එකක් වීමේ හැකියාව වැඩි. හරිද? ඊට පස්සේ ඒ මැෂින් දැන් ඕන ඕගනයිසේෂන් එකේ ඒත් මැෂින් තමයි මෙන්න මේක යටතේ එන ඔක්කොම මැෂින් වලට අදාළව තමයි සිද්ධ වෙන්නේ. හරි? ඒක තමයි causes related to machine කියලා කියන්නේ. එතකොට හිතන්නකෝ සමහර මැෂින් වල තියෙනවා මේ මැෂින් එකටම අදාළ වෙනවා ඇඳුමක්. ඒ කියන්නේ කිට් එකක් එනවා. ඒ කිට් එක යන තමයි මේ මැෂින් එක ඔපරේට් කරන්න ඕන. ඔය වගේ දේවල් තියෙන සිටුේෂන්ස් තියෙනවනේ. සිටුේෂන්ස් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ සිටුේෂන් වලදී ඒ අදාළ ටූල් කිට් එක නැත්තම් ඒ අදාළ කිට් එක නැත්තම් ඒ අදාළ මේ ඇඳුම්ම නැත්තම් එතකොට මේ මැෂින් එකෙන් වෙන්න පුළුවන් හානිය වැඩි වෙන්න පුළුවන්. ඇක්සිඩන්ට් එක වැඩි වෙන්න පුළුවන්. හරිද? එතකොට සමහර වෙලාවට සමහර මිනිස්සු මැෂින් ක්‍රියා කරනවා. ඒ කියන්නේ ට්‍රේනින් එකක් නැතුව හරි පුහුණුවක් නැතුව ක්‍රියා කිරීම නිසා පුහුණුවක් නැතුව මැෂින් ක්‍රියා කරවීම නිසා
ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ඇක්සිඩන්ට් ඇති වෙන්න පුළුවන්. ওই දේවල් තමයි මේකේ අර්ථයට එන්නේ. ඒතර causes related to human. human යටතට එන්නේ මොනවද causes? causes එන්නේ මෙන්න මේ ටික. හරිද? within personal factors lack of knowledge එක නැති නිසා එතකොට skills නැති නිසා ඒ කියන්නේ මේක person ට අදාළ දෙයක් human ට අදාළ දෙයක් stress එක නිසා improper motivation නිසා සමහර training එක මොකද lack of training ඔය දේවල් දාන්න පුළුවන් ඔය දේවල් එන්නේ මෙන්න මේකේ යටතට causes related to human මනුස්සයට අදාළව මොනවද ඇති වෙන්න තියෙන causes industrial accident එක ඇති වෙන්න හරිද causes related to work environment එකට අදාළව මෙන්න මේ ටික මෙන්න මේ ටික work environment එකට අදාළ වෙන්නේ poor housekeeping එතකොට visibility එක නැහැ ඒ කියන්නේ ඔය කියන හොඳ ආලෝකයක් නැහැ ඕගනයිසේෂන් එකේ එතකොට මොකද්ද සවුන්ඩ් පොලියුෂන් එකක් වෙනවා නම් ඕගනයිසේෂන් ඔය දේවල් එක මිනිස්සුන්ට වැඩ කරන්න බෑනේ මේ ඔය වගේ අවස්ථාවලදී ඇක්සිඩන්ට් නැතිවීමේ හැකියාව බොහොම වැඩි හරිද හරියට හොඳ හියුමිඩිටි එකක් නැහැ හරිද ඒතකොට සවුන්ඩ් පොලියුෂන් එක වෙනවා ඕගනයිසේෂන් එක ඇතුලේ හොඳ ලයිටින් සිස්ටම් එකක් නැහැ එතකොට හියුමිඩිටි එක නැහැ එතකොට පුවර් විසිබිලිටි ඔන්න ඔය වගේ දේවල් නිසා පුවර් හවුස්කීපින් ඔය වගේ දේවල් නිසා සමහර විට පුවර් ලේඅවුට් වෙන්නත් පුළුවන් ලේඅවුට් එක හරියට නැහැ කියන්නේ ලේඅවුට් කියලා කියන්නේ අදාළ උපකරණ අදාළ මිනිස්සු ඉන්න ඕනි හරියම ලේසියෙන් වැඩ කරගන්න පුළුවන් අන්දමින්නේ තියන්න ඕනි ලේඅවුට් එක අර අපි ඉගෙන ගත්ත ඔපරේෂනල් මැනේජ්මන්ට් වල ලේඅවුට් එක එහෙමයි හදන්න ඕනි ඉක්මනට වැඩක් කරගන්න පුළුවන් විදිහට සහ ඉෆෙක්ටිව්ව වැඩක් කරගන්න පුළුවන් විදිහට ওই දේවල් වල ගැන හිතලා තමයි ලේඅවුට් එක හදනවා. ඒතර හොඳ ලේඅවුට් එකක් නැත්නම් ඒ වර්කින් එන්වයරන්මන්ට් එකේ ඇක්සිඩන්ට් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් තමයි causes related to work environment යටතට එන්නේ. miscellaneous causes යටතට එන්නේ earthquakes ඒ කියලා කියන ස්වභාවික විපත් කියන්නකො earthquakes ඒ කියන්නේ භූමිකම්පා එතකොට ගම් වතුරෙන් ඇති වෙන දේවල් සමහර විට ගම් වතුරක් නිසා සමහර විට ඔෆිස් එක යට වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් වෙන්න පුළුවන්. හරිද? එතකොට earthquake එකක් නිසා මොකක් හරි ඕගනයිසේෂන් එකේ තියෙන මොකක් හරි හෙවි මැෂින් එකක් කඩන් වැටලා කියනකො මිනිස්සෙගේ ඇඟුන්ට ඒකත් ඇක්සිඩන්ට් එකක් නේ. earthquake නිසා ඒක නිසා මොන දෙයක්. ඊට පස්සේ lack of cleanliness ඕගනයිසේෂන් එකේ cleanliness එක නැති නිසා. හරිද පිරිසිදුකම නැති නිසා අනතුරු වෙන්න පුළුවන්. ඔන්න ඔය දේවල් තමයි ස්ට්‍රෙස් එක නිසා ඔය දේවල් තමයි miscellaneous causes යටතට ගැනෙන්නේ. හරිද මම හිතන්නේ මේ ටික ඕක කියනවද මන් බලමු අපි. කල්යරයන් හම්බ වෙන්නේ. එතකොට ඕවා තමයි miscellaneous causes. හරිද? එතකොට මම chain එක ගැන කිව්වා. හරිද? මොකද්ද chain එක කියලා කිව්වා. කොහොමද මේ chain එක වෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ strategies වලට යනවා. අපි ඒ කියන්නේ අපිට ඕනි accident එකක් වුණාම අපි මේ strategies තුන භාවිතා කරනවා. safe place strategy, safe person strategy, post accident strategy. මොකද්ද? safe place strategy කියලා කියන්නේ අපි හැමතිස්සෙම accident එකක් වෙන්න කලින් බලනවනේ. organisation එකේ අදාළ place එක ආරක්ෂා කරගන්න බලනවා. ඒ කියන්නේ අපි බලනවානේ ඕන ප්ලේස් එකක මෙතන ඇක්සිඩන්ට් එකක් වීමේ හැකියාවක් තියෙනවද? ඇක්සිඩන්ට් එකක් වීමේ හැකියාවක් තියෙනවා. අපි ඒක මිනිමයිස් කරනවා, අඩු කරනවා. හරිද? කොහොම හරි අඩු කරනවා. ඒතර සේෆ් පර්සන්ස් රැකේ කවුද පර්සන්ස්ලා මේ ඇක්සිඩන්ට් එකකින් ආරක්ෂා කරගත යුතු. ඔන්න උතෙන්ට එනවා. ඒ කියන්නේ ගර්භණී කට්ටිය ඕගනයිසේෂන් එකේ ඉන්න මේ කියන බබාලා හම්බෙන්න ඉන්න අම්මලා ඒ වගේ කියන්නේ සමහර විට වයසක කට්ටිය ඉන්න ගොඩාක් වයසක නැති වුණත් සාමාන්‍යයෙන් මැදි වයසට වැඩි වයස කියන 35ට වැඩි වගේ කට්ටිය ඔන්න ඔය මිනිස්සු ආරක්ෂා කරගන්න මොකද මේ මිනිස්සුන්ට ඇක්සිඩන්ට් එකක් වුණොත් දුවා ගන්නවත් බැරි ඇත්තම කතාව නේද සමහර විට ඇක්සිඩන්ට් එකක් වුණොත් ඊට කට්ටිය ඔක්කොම ඕගනයිසේෂන් එකකින් යයි තව එක්කෙනෙක් දෙන්නේ අර ගෲප් දෙකකින් එකට වැටෙන එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි ඉතුරු වෙන්න පුළුවන් මොකද ඒ පර්සන්ලට මොකද්ද හැකියාවක් නැහනේ ඒ අවස්ථාවේ හැටියට නේද අන්න ඒක නිසා සේෆ් පර්සන් මොන පර්සන්ලද සේෆ් කරගන්න ඕනේ මොන ප්ලේස් එකද සේෆ් කරගන්න ඕනේ අපි මුලින්ම ප්ලේස් එක ගැන හිතනවා මොන ප්ලේස් එක සේෆ් කරගන්න මොන පර්සන් සේෆ් කර පෝස්ට් ඇක්සිඩන්ට් ස්ට්‍රැටජි කියලා කියන්නේ ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ මොනවද අපි කරන්න ඕනේ ප්‍රොසීඩියර්ස්
මොනවද ෆීඩ්බැක් එක කියන්නේ අවසානයේ හදිසියවත් ඇක්සිඩන්ට් එකක් වුණොත් මොනවද කරන්න ඕනේ ඉමර්ජන්සි ප්‍රොසීඩියර් එක මොකද්ද? ඉතින් ඇක්සිඩන්ට් එක වුණාට පස්සේ හොස්පිටල් එකට ගෙන යන්න කලින් ඉමර්ජන්සි ප්‍රොසීඩියර් එකක් තියෙනවානේ අර අපි ෆයර් මේ එලාම් සිස්ටම් හැදුවේ. අන්න ඒ වගේ මොකක් හරි ළමයා හන්දිරේ කට්ටියම ඔක්කොම එළියට ගන්නවා ඊට පස්සේ හැමෝම එක තැනකට මොකක් හරි එක තැනකට සේෆ් ප්ලේස් එකකට රැස් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් post accident strategy යටතට යන්නේ. හරිද? ඊට පස්සේ මේ කියව ගන්න safe person strategy මේ තියෙන්නේ. කවුද personsලා hygiene personal hygiene care of the vulnerable persons la hygiene persons la caution towards danger careful conduct the provision and use of person protective equipment ඔය කියන්නේ person ලා vulnerable person ලා ඔන්න ඔය වගේ person ලා සහ කියන්නේ pregnant women ලා එතකොට disable කට්ටිය ඔන්න ඔය වගේ person ලා මේ safe person යටතට එනවා හරිද ඊට පස්සේ post accident strategy මේ තියෙන්නේ මං කිය feedback strategy emergency procedures ඒ කියලා කියන්නේ මොනවද accident එකක් වුණාට පස්සේ අපි කරන්නේ ඒ අදාළ situation එක මේ ඒ කියන්නේ කළමනාකරණය කරගන්න. අන්න ඒ දේවල් තමයි මේ post accident strategy වලට යන්නේ. මේ strategies තුන මතක තියාගන්න සහ ඒ strategy වලට යන්නේම මතක තියාගන්න මොකද මේ හරියම ප්‍රශ්නයක් අහලා නෑ අද වෙනතුරු. මේ ඉස්සරහ ආයෙත් දන්නෙත් නෑ. හරිද? ඇහුවේ නැති නිසා මොකද එතනින් ප්‍රශ්නයක් ගොඩක් ඉන්න පුළුවන් නිසා. What is occupational health? මොකක්ද occupational health කියලා කියන්නේ? Prevention මොකක්ද occupational health is the prevention form of medicine concerned with the relationship of work to health and the effect on work on the work on the worker. Occupational health practice is fundamentally concerned with measures to prevent or reduce the risk of the occupational disease. Occupation කියලා කියන්නේ මොකද්ද? රස්සාවට අදාළව. හරිද? ඒ කියන්නේ රස්සාවනේ අපිට occupation කියලා කියන්නේ රස්සාව. හරිද? එතකොට රස්සාවට අදාළව ඒ අදාළ මොකක් හරි disease එකක්. ඒ කියන්නේ මොන වගේ disease ද? අපිට ඒ කියන්නේ රස්සාවට අදාළව ඇති වෙන disease තමයි අපේ දැන් අපි work කරනකොට අපේ working environment එක හොඳ නැත්නම් අපිට disease එක වෙන්න පුළුවන්. ඒතර ඒක අපේ working posture එක. ඒ කියන්නේ අපි හරියට වාඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි රස්සාව කරනකොට අපි මොන රස්සාව කරනවද කියලා දැන් හිතන්න එක රස්සාවලදී එක postures වෙනස්නේ. දැන් වාඩි වෙලා කරන රස්සාවකදී නම් ඒ අදාළ posture එකට ඉන්න ඕනේ. සහ ඒ අදාළ posture එකට වාඩි වීමට සුදුසු පුටුවක් තියෙන්න එපා. ඇද පුටුවක් තිබ්බොත් අපිට වාඩි වෙන්න බෑනේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් ඔය මොකක් හරි දැන් හිතන්න මේසන් බාස් කෙනෙක් වඩු බාස් කෙනෙක් කියලා. එයාලට එක වෙලාවට අදාළ postures තියෙනවා. ඒ posture එකට ඉන්න පුළුවන් විදිහේ equipment එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒ posture එකට ඉන්න පුළුවන් විදිහේ උපකරණයක් එයාලා ගාව තියෙන්න ඕනේ. සහ එයාලගේ වැඩබිමේ ඒව තියෙන්න ඕනේ. ඒව නැත්තම් මොනවද? සමහර විට හරි equipment එක දැන් හරි ඉනිමකක් කියලා ගන්නකො. හරි ඉනිමකක් නැත්තම් දැන් වහලා ගහනවා කියලා හිතන්නකෝ. උදාහරණයක් මම සිම්පල් උදාහරණයක් හරිද? දැන් ඔන්න වහලා ගහනකොට හරි ඉනිමකක් නැහැ. එතකොට ඒ අවස්ථාවේදී දැන් ඔන්න ඉනිමක එච්චර හිතන්නේ නැහනේ. හිතන්නේ නැතුව දැන් ඉනිමගේ නගිනවා. ඉනිමගේ නැගලා පස්සේ ඉනිමක කඩන් යනවා. ඩිසීස් එකක් නේද? එක ඇක්සිඩන්ට් එකක් නේ ඔකියුපේෂනල් ඩිසීස් එකක්. ඊට පස්සේ එතනින් එහාට තුවාල වෙලා එහෙමනේ. ඒක ඩිසීස් එකක්. හරිද? ඔන්න ඔය වගේ දේවල් තමයි මේකට අයිති වෙන්නේ. හරිද? එතකොට මොනවද මෙතන measures to මේ ටික කියව ගන්න. කියන්නේ මේක නම් වැදගත් නෑ. මෙන්න මේ ටික තමයි වැදගත්. Measures to prevent or reduce the risk of the occupational disease. occupational disease වල risk එක අඩු කරන්න. හරිද? ඔන්න ඔය දේවල් වලට තමයි ඔය දේවල් අඩු කිරීම තමයි අපි occupational health කියලා ගන්නෙ. occupational health කියන්නේ measure to prevent or reduce the risk of the occupational disease. ඒ වගේ occupational disease ඇති නොවෙන්න වග බලා ගැනීම සහ reduce කිරීම. හරිද? ඔන්න ඔය දේවල් තමයි occupational health එක යටතට එන්නේ. හරිද? එතකොට මේ occupational health එක ගැන බලන කට්ටිය ඉන්නවා. බලන කට්ටිය කියන්නේ ඒකට අදාළව various specialists have the contribution to make in the field of the occupational health එක. හරි. occupational health එක ගැන බලන කට්ටිය කියන්නේ අපේ ලෙඩක් බලන ડોක්ටර්ස්ලානේ. ඒ වගේ. හරිද? occupational physicians, occupational health nurses, occupational hygienists. මේ කියන්නේ මේ slide මේ ටික මතක තියාගන්න. මේක මතක තියාගන්න. මේක ඇවිල්ලා තියෙනවා exam එකට.
කවුද occupational disease බලන්නේ ඔන්න හොමයි අහන්නේ මහ ලොකු දෙයක් අහන්නේ who are the specialists of the occupational disease හරිද occupational health හරිද එතකොට මේ තුන විතරයි ලියන්න තියෙන්නේ මේ තුනක් ලියන්න තියෙන්නේ එතකොට classification of the occupational risk එක classify කරන්න කියලා තියෙනවා කොහොමද classify කරන්නේ physical chemical biological and work related risk දැන් මං කියන්නම් ෆිසිකල් කියලා කිව්වනකොට මොයාලට මොන වගේ කියලාද හිතෙන්නේ? ඒ කියන්නේ අපේ කායික වශයෙන් ඇඟට වෙන මොකක් හරි දෙයක් නේද ෆිසිකල් රිස්ක් එකක් කියලා කියන්නේ මොකක් හරි ඇඟට වෙන රිස්ක් එකක්. ඒතර ඔය වගේ දේවල් ඇති වෙන්නේ මොකක් නිසාද? ভাইබ්‍රේෂන් එකක් නිසා. මොකක් හරි ভাইබ්‍රේෂන් එකක් නිසා අපේ කනට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. හරිද? ඒතර රේඩියේෂන් නිසා. රේඩියේෂන් කියලා කියන්නේ අහිතකර විකිරණ. විකිරණ නිසා අපේ ස්කින් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. මොකක් හරි නොයිස් එකක් හරිද අන්සූටබල් නොයිස් එකක් කියන්නේ නොයිස් එකක් නිසා ഘോഷාකාරී හඬක් නිසා අපේ කනට ඩැමේජ් එකක් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා සහ ටෙම්පරේචර් එක ප්‍රෙෂර් එක ඔය දේවල් වෙනස් වුනහම ඒ දේවල් අපේ ඇඟට දැනෙන්න පුළුවන් හරි ටෙම්පරේචර් එක වෙනස් වුණා පිච්චෙන පරිසරයක අපිට ඉන්න බෑනේ නේද උෂ්ණත්වය වැඩි පරිසරයක අපිට ඉන්න බෑ සහ ප්‍රෙෂර් එක වැඩි පරිසරයකත් අපිට ඉන්න බෑ සහ ඩස්ට් එක දූවිලි අධික පරිසරයක අපිට ඉන්න පුළුවන්ද බෑ ඔන්න ඕවා තමයි ෆිසිකල් රිස්ක් යටතට එන්නේ. අද ඕවා තමයි රිස්ක්. අද ක්ලාසිෆිකේෂන් ඔෆ් ඔකියුපේෂනල් හෙල්ත් රිස්ක් කියලා තියෙන ඕවා තමයි රිස්ක්. ඕවා තමයි ඔකියුපේෂනල් හෙල්ත් එකට බලපාන රිස්ක්. හරිද ෆිසිකල් රිස්ක්. හරිද? ඒවල මෙතන ඒ ගැන කියලා තියෙනවා. මේ තියෙන්නේ. hearing, radiation, sickness ඔය දේවල් ගැන කියලා තියෙනවා. හරි මේ කියව ගන්න මම ආයි කියන්නේ ප්‍රෙෂර්, ටෙම්පරේචර් ඔය දේවල් කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට අපේ ශරීරයට මොකක් හරි ගැටලුවක් වෙන රිස්ක් එකක්. මොනවද නොයිස් එක, රේඩියේෂන් කියලා කියන්නේ විකිරණය. එතකොට ভাইබ්‍රේෂන් කියලා කියන්නේ ভাইබ්‍රේට් වීම. ඒ කියන්නේ මම කියන්නේ අහිතකර අපිට දැන් සාමාන්‍ය නෝමල් ভাইබ්‍රේෂන් වෙනවනේ. මේ දැන් හිතන්නකෝ මොකක් හරි ලොකු වාහනයක් සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය පාරක යනකොට එහෙම මොකක් හරි යද්දී සමහරලාට ගෙවල් වල මේ ජනේල ভাইබ්‍රේට් වෙනවනේ සමහරලාට ලොකු බර වාහනයක් යද්දී එහෙම වෙනවා සමහරලාට නැත්තම් පාර කාපට් කරලා අර කම්පකයකින් තලනව නේද ඒ තලනකොට පාර දෙපැත්තේ තියෙන ගෙවල් වල සාමාන්‍ය පාර දෙපැත්තේ ගොඩක් දුරට ඔක යන්නේ පාර දෙපැත්තේ තියෙන ගෙවල් වල සාමාන්‍යයෙන් මේ ජනල් වයිබ්‍රේට් වෙනවා. ඔය ভাইබ්‍රේෂන් එක නෙවෙයි මම කියන්නේ. හරිද? ඔය ভাইබ්‍රේෂන් එක නිසා අපිට මේ රිස්ක් එකක් ඇති වෙන්නේ නැහැ නේ. ඔය ভাইබ්‍රේෂන් එක නිසා අපේ කම්බීරි වෙන්නේ නැහැ නේ. මුකුත් වෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ ඒක අපිට දරා ගන්න පුළුවන් මේ ভাইබ්‍රේෂන් එක. අම්මේ ගන්නකො. ඔව්. ඔය ভাইබ්‍රේෂන් එක අපිට දරා ගන්න පුළුවන්. අපිට දරා ගන්න බැරි ভাইබ්‍රේෂන් එකක් આવොත් අපිට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. හරි ඒතර ඩස්ට් එක වැඩි වුණාම අපිට ඩැමේජ් වෙන්න පුළුවන්. ඔය දේවල් ටිකක් මතක තියාගන්න. පොයින්ට්ස් දෙකක් තුනක් මතක තියාගන්න. හරි. ඒතකොට කෙමිකල් කියලා කියන්නේ දැන් ඔයාලට කෙමිකල් කිව්ව ගමන් මතක් වෙනවනේ. මොකක් හරි කොරෝසිව් දෙයක්. ඒ කියන්නේ මොකක් හරි මොකක්ද කොරෝසිව් කියලා කියන්නේ මේ කොරෝසිව් කියලා කියන්නේ පිච්චෙනවා දැවෙනවා කියන එක. හරිද? අන්න ඒ වගේ කොරෝසිව් දෙයක් ටොක්සික් කියලා කියන්නේ විසක් වෙන්න පුළුවන්. ඒක කෙමිකල් එක විසක් වෙන්න පුළුවන්. නැත්තම් අපිට මේ අපිට ඒ කියන්නේ හුස්ම ගන්නකොට ඒ කියන්නේ ඔය තියෙනනේ විෂ වායුන් ඉන්ෆ්ලේම් ඒ කියන්නේ ඉන්හේලින් ඩස්ට් එකක් මොකක් හරි ගෑස් එකක් වෙන්න පුළුවන්. හරිද? එතකොට මොකක් හරි ඩස්ට් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි කියන්නේ අහිතකර කෙමිකල් තියෙන ඇඟට ඉතාමත් අහිතකර ඩස්ට් එකක් වෙන්න පුළුවන්. සහ අම්මේ ගන්නකො සහ ගෑසස් එක ඉන්ෆ්ලේමබල් කියන්නේ ෆ්ලේමබල් ගෑස් ෆ්ලේමබල් ගෑසස් තියෙනවා. හරිද? සහ පොයිසන් වස වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් තමයි මේ කෙමිකල් යටතට ගෙනෙන්නේ. හරිද? කෙමිකල් කැටගරි එකට ගෙනෙන්නේ මේකේ තියෙනවා. හරිද? ඔයා ලියා ගන්න ඕනේ මේවා තියෙනවා. හරිද? මේක තියෙනවා කොරෝසිව්, ටොක්සික් ඔය වගේ දේවල් ගෑසස්, පොයිසන් ඔය වගේ දේවල් තමයි මේ කෙමිකල් යටතට ගෙනෙන්නේ. හරිද? කෙමිකල් යටතට ගෙනෙන්නේ ඔය වගේ දේවල්. එතකොට ඊළඟ එක තමයි බයොලොජිකල්. හරිද? බයොලොජිකල් කිව්ව ගමන් මොකද්ද මතක් වෙන්නේ? සාමාන්‍යයෙන් බයොලොජිකල් කියන්නේ ඒ කියන්නේ මොකක් හරි ඇනිමල් කෙනෙකුට
ඇනිමල් කෙනෙකුට හරි නැත්නම් අපිට අහිතකර බැක්ටීරියා එකක් වෙන්න පුළුවන් අපිට අහිතකර කෘමියෙක් වෙන්න පුළුවන් ඔය වගේ දේවල් නේද කියන්නේ ජෛව විද්‍යාත්මක පැත්තෙන් ගත්තොත් ඒ වගේ දේවල්නේ බයොලොජිකල් කියලා කියන්නේ ඒ වගේ ඇති වෙන රිස්ක් හරිද ඒක සිම්පල් හිතන්න ඒ වගේ ඇති වෙන රිස්ක් තමයි බයොලොජිකල් රිස්ක් කරතේ එන්නේ ඒතර මොනවද අපිට අහිතකර බැක්ටීරියා එකක් වෙන්න පුළුවන් හරිද බැක්ටීරියා නිසා අපිට රිස්ක් එකක් ඇති වෙන්න පුළුවන් නේද ඒතකොට මොකක් හරි ෆංගි එකක් වෙන්න පුළුවන් මයික්‍රෝ ඕගනිසම්ස් කියලා කියන්නේ සුද්ධ ජීවීන් හරිද අපිට අහිතකර සුද්ධ ජීවීන් කාණ්ඩයක් නිසා අපිට රිස්ක් එකක් වෙන්න පුළුවන් ඒක අපිට ඩිසීස් එකක් ඇති වෙන්න පුළුවන් අනිවාර්යයෙන් ඒ ඩිසීස් එකක් ඇතිවීමත් රිස්ක් එකක් තමයි හරිද එතකොට ඒ ගැන මේ මෙන්න මේ ස්ලයිඩ් එකේ කියලා තියෙනවා ඒ කියව ගන්න මෙන්න මෙතන තියෙනවා හරිද ඕ ඉතින් බැක්ටීරියා වෛරස් මයික්‍රෝ ඕගනිසම්ස් මම ඔය කිව්ව වචන ටිකම මෙතන තියෙනවා ඔයාලා මේ කියව ගන්න හරිද කියන අපිට අහිතකර බැක්ටීරියා වෛරස් මයික්‍රෝ ඕගනිසම්ස් නිසා ඇතිවෙන ඩිසීසස් ඇතිවෙන රිස්ක් වලට තමයි ඩිසීසස් කියලා කිව්වත් එකයි රිස්ක් වලට තමයි අපි කියලා කියන්නේ බයොලොජිකල් රිස්ක් කියලා හරිද එතකොට ඉතුරු එක තමයි work related risk කියලා කියන්නේ මම ඔයාලට කිව්වේ මොකද්ද අර මේ තියෙන්නේ work related risk කියලා කියන්නේ ඒ කියන්නේ අපේ අර අහිතකර posture එක අපි හරියට posture එකේ ඉන්නේ නැත්තම් හරිද හරි posture එකක ඉන්නේ නැත්තම් organisation එක ඇතුලේ වැඩ කරනකොට අපිට වාඩිලා වැඩ කරන්න තියෙනවා නම් ඒ අදාළ වාඩිලා වැඩ කිරීමේදී ඒ අදාළ posture එකට ඉන්න අදාළ equipment දීලා නැහැ පුටුව දීලා නැහැ කියන්නකෝ හරි පුටුවක් දීලා නැහැ මනුස්සයා වාඩි වෙලා ලැප් එකේ වැඩ කරන මනුස්සයෙක් හැමතිස්සම ඒකට හරි පුටුවක් දීලා නැහැ එක්කෝ පුටුව ඇදයි මොකක් හරි දෙයක් හරිද ඒ ඇද කම නිසා ඒ මනුස්සයා අපහසුයි නේ කින්නේ නේද ගොඩක් වෙලා වාඩිලා වැඩ කරන්න අපහසුයි හරිද ඕක තමයි work related risk සමහරලාට මේ වඩු මනුස්සයෙකුට වෙන්න පුළුවන් ඒ මනුස්සයාට මම අර කිව්වා වගේ හරි ඊමකක් දීලා නැහැ හරිද එතකොට උඩ මොකක් හරි උඩක නැගලා ලියක් ගහන්න කිව්වට ඉතින් ගහන්න බෑනේ හරිද ඒ මනුස්සයාට එතන ඩැමේජ් එකක් වෙන්න පුළුවන් ඒක රිස්ක් එකක් ඒ මනුස්සයාට හරිද ඩැමේජ් එකක් වෙන්න පුළුවන් එතකොට මොනවද ඇති වෙන්න පුළුවන් ඩැමේජස් එතකොට ඇති වෙන්න පුළුවන් වෝකල් මේ සෝරි මේ අපිට මොකද්ද බෑක්බෝන් එකේ ඩැමේජස් ඇති වෙන්න පුළුවන් බෑක්බෝන් කියලා කියන්නේ කොඳුනාරට ඇදවීමක් සිදු වෙන්න පුළුවන් ඔය ඒ කියන්නේ හරියට අපි වාඩි වෙන්න තුනම ඉස්සර මේ කියන්නේ ඉස්සර පොඩි කාලෙත් ඉගෙන ගන්නවානේ හරියට වාඩි වෙන්න තුනම මේ එක කියන්නේ කොන්දය රිදෙනවා ඔහොම දේවල් ඉගෙන ගන්නවානේ එතකොට කොඳුනාරට ඇදවීමක් වෙන්න පුළුවන් එතකොට සමහර මොකද්ද work related risk ඇති වුනහම අපිට අපේ heart diseases ඇති වෙන්න පුළුවන් සමහර injuries ඇති වෙන්න පුළුවන් ඔය වැටිලා තුවාල වෙලා ඔය වගේ injuries ඇති වෙන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ work related risk වලින් ඕන මෙතන කියව ගන්න slide එක හරිද මම මේ slide එකම කියන්නේ idea එකක් දෙන්නේ මොකද slide එකම කියව කියලා වැඩක් නැහැ මොකද open book test තියෙන්නේ නේද open book test තියෙනකොට ඉතින් පොත තියෙන නිසා ඔයාලා කොහොමත් මේක කියෙව්වේ නැතත් ඊළඟට අයිඩියා එකක් තියෙන නිසා ඔයාලට අඩු ගන්න ස්ලයිඩ් එක හරි මෙතන මේ දේ තියෙනවා කියලා හරි හොයාගන්න පුළුවන් ගැටලුවක් නැහැ නේ. එතකොට ෆිසිකල් රිස්ක් නිසා අපිට අර රේඩියේෂන් ඔය දේවල් නිසා ඇති වෙන ඩිසීසස් මොනවද කියන ඇති වෙන රිසල්ට්ස් මොනවද? ඔය ෆිසිකල් දේවල් නිසා අපිට අපේ කන ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් නේද රේඩියේෂන් එක මොනවා හරි නොයිස් එකක් අහිතකර නොයිස් එකක් තියෙන නිසා අපේ කනේ මොකක් හරි දෝෂයක් ඇති වෙන්න පුළුවන්. හරිද ඒතර රේඩියේෂන් නිසා විකිරණශීලී ද්‍රව්‍යයක් නිසා අපේ ස්කින් එකේ අපේ කියන්නේ හැමේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් හැමේ ඩිසීසස් ඇති වෙන්න පුළුවන් හරිද එතකොට අපේ හાર્ට් ඩිසීසස් ඇති වෙන්න පුළුවන් ඩස්ට් එක නිසා ඩස්ට් එක ගියාම වීස් එක වගේ ඇති වෙනවනේ ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන් හරිද ෆිසිකල් රිස්ක් වලදී හරිද කෙමිකල් රිස්ක් වලදී ආය ඇති වෙන්න දෙයක් නැහැ කෙලින්ම මැරෙනවා තමයි ගෑස් එකක් හරි පොයිසන් එකක් ටොක්සික් එකක් හරි අනිවාර්යයෙන් මේ වුණොත් මැරෙනවනේ ආයි භාගයක්ම එහෙම අඩබන වෙලා ආයි පස්සේ මැරෙන එහෙම ගන්න අනිවාර්යෙන් මැරෙනවා නැත්නම් කැන්සර් එකක් ඇති වෙන්න පුළුවන් අපි දන්නේ නැතුව මොකක් හරි කිමිකල් එකක් අපේ අතේ ගෑවුනොත් මේක මැරෙන්නේ නැහැ හැබැයි කැන්සර් එකක් ඇති වෙන්න පුළුවන් හරි ඔය වගේ දේවල් තමයි ඇති වෙන ඩිසීසස් එතකොට බයොලොජිකල් වලදී මොනවද ඇති වෙන්න පුළුවන් බයොලොජිකල් වලදී ඒ කියන්නේ ඔය රෑෂස් ස්කින් රෑෂස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන් එක වෛරස් නිසා අපිට උණ ඉල් ඇති වෙන්න පුළුවන් එතකොට එක බැක්ටීරියා සහ
මොකද මයික්‍රෝගනිසම්ස් අහිතකර සුද්‍රජීවීන් නිසා අපිට ස්කින් එකේ රෑෂස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඔය වගේ ඩිසීසස් ඇති වෙන්න පුළුවන්. ඒතකොට වර්ක් රිලේටඩ් නිසා මම අර කිව්වා වගේ ඉන්ජරීස් ඇති වෙන්න පුළුවන්. එතකොට අපේ බෑක්බෝන් එකේ ගැටලු ඇති වෙන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ බෑක්බෝන් එකේ يعني අපිට බෑක්බෝන් එකේ තියෙන විදිය තියෙනවනේ. ඒ ෂේප් එක බෑක්බෝන් එකේ ෂේප් එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට හරියට වාඩි වෙන්න තැන නැතුනොත් يعني හරියට වාඩි වෙන පොස්චර් එක අපි පවත්වාගෙන ගියේ නැත්නම් අපිට බෑක්බෝන් එකේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. හරිද? බීට් ඩිසෝසස් බීට් ඕනේ කීයක් හිටියද? මම පටන් ගන්නද? 10ක්ද කොහෙද 10ක් හරි 12ක් හිටියද මන්ද මට මතක 12ක් වගේ පොඩ්ඩක් කියලා එමුනේ. චුට්ටක් කියලා එමු. මොකද මේ තව චුට්ටයි ඉවර කරන්න තියෙන්නේ මෙතනින් මෙන්න මේ හරියෙන් ඉවරයි. vulnerable groups මෙතනින්ද?
ඊට පස්සේ මේ work place safe එකට කරන ඒවා තියෙන්නේ මොනවද කරන්න ඕනේ පින්තූර දදා ඒවා තියෙන්නේ how we can achieve this our work place ඔහොම කිය ඊට පස්සේ තියෙනවා සම්පූර්ණ පින්තූර තමයි නංගි එතකොට වගේ පාඩම් ටික ඉවරයි නේද? නෑ අක්කේ මේ නෑ ඕ දැන් මේ 8නේ 8 තමයි 8 භාගයක් කීයේ කරා 8 ඉතුරු භාගය අද කරා 9 10 11 තව 3ක් තියෙනවා හෙට රෑ මම 8ට කරනවා 9 ඒතොර 10 11 තව දෙකක් තියෙනවා චමාලි මැඩම් මේ එකක් කරන්නේ නැද්ද? මගේ 15 වෙනිදා කරනවා කිව්වා ඉස්සේ පහුවෙලාම කරන්න. ඒ මැඩම් බැරි හෙට අනිත් ගාතේ මං කරන්නම් කිව්වේ මොකක්? බැරි ගාතේ කරන්නම් කිව්වේ මං ඉතින් එහෙම හරි 15 දාගත්ත එක හරි මං කෝණේ මැඩම් බෑ මේ 15ට කියන්නේ අපිට සාමාන්‍ය අඩුම අදම බං ඔව් අපි දන්නේවත් නැහැ මම පේපරේ මොකක්ද කොහොමද දෙන්නේ කියලාවත් අපිට අයිඩියා දවස් 5ක්වත් තියලා එපැයි ඒ මැඩම් මොන්න මෙන්න දාලා 20ට මේ ලං කරලා දවස් දෙක තුනක් තියලා මං කෝණේ මැඩම් 15ක් දාන්න කියලා ආවම එතන එහෙනම් 15 මට ඊට කලින් නම් බෑ කියලා ඇයි බං ඒ තරම් වැඩද වැඩන්නට? ඔව් ඒක ලේසි නේද? ඔව්නේ. මම MIS වලට කිව්වා එයාගේ සතිය යශෝදයිය පටන් ගද්දි වගේ කරන්න කියන්නේ නැත්නම් සතිය කියලා පුරාදරි විතර කරයි. ඕබි මැඩම්ත් අය. ওই මැඩම්ගෙන් එකක් ගන්න බෑ. අනිත් ඉරිදා ඉඳන්ම වදින්න බෑ. අහන්නකෝ අනිත් සබ්ජෙක්ට් ටික ඒ සතිය කරන්න කිව්වනම් හරි ඒ සතිය එක්සෑම් ඉවර වෙන දවසට පස්සේ දවසේ වගේ ඒ කියන්නේ අද දැන් සෙනසුරාදාද අපිට ඉරිදාද තියෙන්නේ සෙනසුරාදානේ ඒ කියන්නේ සෙනසුරාදා ඉවර වුණාට පස්සේ ඉරිදා වගේ ඊළඟ සබ්ජෙක්ට් එකට එහෙම කරන්න බෑනේ යාලට ඒගොල්ලොන්ට එක්සෑම් ඉරිදාට එහෙනම් අනිත්දාට එක්සෑම් සඳවල තමයි ඉරිදාට මේ අයියලාට එහෙම එක්සෑම් සීනියර්ට මං හිතන්නේ හරිනේ මං කරන්නම් මම දැන් ඉස්සෙල්ලා කතා කරා මොකද්ද ඔය රිස්ක් ටයිප් ටික ගැන කතා කරා දැන් කතා කරන්න යන්නේ ඔකියුපේෂනල් හෙල්ත් ප්‍රැක්ටිස් ඒ කියලා කියන්නේ ඔකේ තියෙනවා pay attention occupational health factors කියලා තියෙනවා මේකේ මේ ස්ලයිඩ්ස් නෑනේ බං මේ මම මේ ගෲප් එකට දාපු එකේ මේවා තියනවද ඒ කියන්නේ මේ මොකක් හරි ස්ලයිඩ් අඩුවක් වැඩියක් තියනවද මේකේ අඩු ඒකේ වැඩි මොකක් හරි එකක් තියනවද අනේ මේ තියෙන්නේ occupational health practice මොනවද හරිද ඒ කියන්නේ occupational health අඩු කර ගැනීම සඳහා තියෙන දේවල් මොනවද හරිද health surveillance කියලා කියන්නේ මොනවද සෞඛ්‍ය නිරීක්ෂණය කියන එක හරිද primary and secondary monitoring provide the treatment service එකක් දෙන්න පුළුවන් counselling එකක් දෙන්න පුළුවන් counselling කියලා කියන්නේ උපදේශන සේවාවක් සපයන්න පුළුවන් supervise the vulnerable groups ඒ අදාළ අපි මං කියවනේ කලින් අපි vulnerable groups ගැන බලන්න ඕනි එයාලා තමයි safe person strategy නේ person තමයි safe person strategy එක යටතේ එන group එක තමයි vulnerable group කියලා කියන්නේ. ඒකට එයාලව supervise කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ avoiding the potential risk ඇතිවීමේ අවදානම අඩු කරන්න ඕන. ඔන්න ඔය දේවල් මගින් අපිට අඩු කරන්න පුළුවන් මොකද්ද? ඕවා තමයි occupational health practices කියලා කියන occupational health අඩු කර ගැනීම සඳහා අපි කරන්න ඕනි දේවල්. හරිද? අපිට උපදේශන සේවාවක් සපයන්න පුළුවන්. නැත්නම් අපිට ට්‍රීට්මන්ට් සර්විසස් එකක් තියෙන්න පුළුවන්. එතකොට අපිට මිනිස්සුන්ව දැනුවත් කරන්න පුළුවන්. vulnerable groups අපිට දැනුවත් කරන්න පුළුවන්. supervise කරන්න පුළුවන්. සහ potential risk අඩුවීම කියන්නේ තියෙන අවදානම කියන්නේ අපිට potential risk ඇතිවීමට තියෙන අවදානම අඩු කරන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපිට කරන්න පුළුවන්. හරිද? එතකොට ඔය වගේ දේවල් ටිකක් තමයි අපිට මේ health occupational health practice කියන්නේ occupational health අඩු කර ගැනීම සඳහා කරන්න පුළුවන් දේවල් ටික. හරිද? මේ health surveillance කියන්නේ
සෞඛ්‍ය නිරීක්ෂණය. දැන් මේ අතරේ මේ ගැන වැඩියෙන් කියලා තියෙන නිසා මම ඒක කියන්න මොකද්ද කියලා. මෙතන තියෙනවා මේ දෙන දිශේරිය ඔන්න ඔය ටිකේ තේරුම තමයි මෙය සේවකයෙකුගේ සෞඛ්‍ය අඛණ්ඩව හෝ කඩින් කඩ අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වන වෘත්තීය සෞඛ්‍ය භාවිතයේ ශේෂ්ත්‍රයකි. එය ප්‍රධාන සේවක කණ්ඩායම් දෙකක් කෙරෙහි අවධානය යොමු කරයි. මොකද්ද මේකෙදි වෙන්නේ? ඕගනයිසේෂන් එක තුල කවුද ප්‍රොටෙක්ට් වෙන්න ඕනි? හරිද? ප්‍රොටෙක්ට් වෙන්න ඕනි කියන එක තමයි මේකෙදි බලන්නේ, නිරීක්ෂණය කරන්නේ. හරිද? සෞඛ්‍ය නිරීක්ෂණයේදී කරන්නේ ඒකයි. මෙය සේවකගේ සෞඛ්‍ය අඛණ්ඩව හෝ කඩින් කඩ අධීක්ෂණය කිරීම සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන වෘත්තීය සෞඛ්‍ය භාවිතා ශේෂ්ත්‍රයකි. එක්කෝ අඛණ්ඩව නැත්නම් කඩින් කඩ හෝ ඕගනයිසේෂන් එකේ එම්ප්ලොයිස්ලාගේ හෙල්ත් එක පිළිබඳව තමයි මේකෙදි කතා කරන්නේ. හරිද? ඒ පිළිබඳව තමයි අවධානය යොමු කරන්නේ. මෙහි ප්‍රධාන කණ්ඩායම් දෙකක් තියෙනවලු. හරිද? මොනවද මේ ප්‍රධාන කණ්ඩායම් මෙතන කියලා තියෙනවා? මෙතන කියලා තියෙනවා those at the risk of developing further ill health or disability by virtue of their current health state, example people exposed to noise. මොකද්ද ඔවුන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව තවදුරටත් අසනීප හෝ ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් ඇති මිනිස්සු. හරිද? ඒ කියලා කියන්නේ මේ මිනිස්සුන්ට අවදානමක් තියෙනවා මොකක් හරි ආබාධයක් වෙන ඔකියුපේෂනල් මේ ඩිසීස් එකක් වෙන්න. හරිද? ඔකියුපේෂනල් රිස්ක් එකක ඉන්නේ. මොකක් හරි රිස්ක් එකක ඉන්නේ. මොකද්ද? people exposed to noise. ලොකු noise එකකට expose වෙලා තියෙන people ලා රිස්ක් එකක නේද ඉන්නේ. මං කලින් කිව්වනේ වැඩි noise එකක් අපිට මේව කරගන්න බෑ. මෙතන මං කිව්වා ෆිසිකල් රිස්ක් යටතේ කිව්වා. හරිද? එතකොට එයාලා රිස්ක් එකක ඉන්නේ. මෙතනදී අයිඩෙන්ටිෆයි කරගන්නවා people who are at the risk. කවුද මේ people ලා රිස්ක් එකක ඉන්න? හරිද? මෙතනදී අයිඩෙන්ටිෆයි කරගන්නවා එයාලව අධීක්ෂණය කියන්නේ එයාලා පිළිබඳව අධීක්ෂණය කරනවා කවුද මේ රිස්ක් එකක ඉන්න. දැන්ට රිස්ක් එකක ඉන්න කට්ටිය කවුද කියන එක අධීක්ෂණයට යොමු කරනවා. හරිද? ඊටු එක තමයි those actually or potentially at a risk by virtue of the type of the work they do during the employment, such as people involved in the stripping of asbestos. ඒ කියන්නේ asbestos ඉවත් කිරීම සම්බන්ධව පුද්ගලයන් දැනි ඔවුන්ගේ රැකියා කාලය තුලම හරි දැන් මේ exposed noise මෙයා exposed වෙලා තියෙන noise එකට හැමතිස්සෙම ඒ අදාළ රැකියාවේ යෙදෙන වෙලාවේ විතරයි නේද මෙයා exposed වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි කාලයක් විතර. හැබැයි මෙයාගේ රැකියාව සම්පූර්ණ රැකියාවම සම්පූර්ණ ජීවිත කාලෙම මෙයාට මේක මේ දේවල් ටිකත් එක්ක ඉන්න වෙනවා. කියන්නේ මේ රිස්ක් එක තියෙනවා. හරිද? මෙයාට පොඩි කාලයක් යනකම් විතරයි මේ noise එක පොඩි කාලයක් යනකම් විතරයි තියෙන්නේ. හරිද? පොඩි කාලයක් යනකම් විතරයි මෙයාට රිස්ක් එක තියෙන්නේ. ඒතකොට මේකෙදි අදහස් කරනවා අපි නිරීක්ෂණය කරනවලු මේ health surveillance එකේදී the people who are at the exposed to the risk. ඒ කියන්නේ රිස්ක් එකට එක්ස්පෝස් වෙලා තියෙන කට්ටිය සහ ඒ මිනිස්සු කෙටි කාලයක් තුළ තමයි ඒ රිස්ක් එක කරන්නේ. ඒ කියන්නේ රිස්ක් එකේ ඉන්නේ. අද රිස්ක් එකක් තියෙන්නේ මිනිස්සුන්ට කෙටි කාලය. සහ people ලා මිනිස්සු කවුද රිස්ක් එක වැඩි කාලයක් තියෙන. රිස්ක් එක මුළු එම්ප්ලොයිමන්ට් එකේම ඩියුරින් ද එම්ප්ලොයි එයාලගේ රැකියාව එයාලා පත්වීම ගත් දවස් ඉඳන් රැකියාව අත්හැරලා යන දවස් දක්වා රිස්ක් එකේ වැඩ කරනවා නම් මිනිස්සු අන්න ඒ මිනිස්සු කොට්ටාශය සහ తాවකාලිකව රිස්ක් එකක ඉන්න කොට්ටාශය පිළිබඳව අවධානයක් වැඩි අවධානයක් යොමු කරනවලු මේ හෙල්ත් සර්විලියන්ස් නැත්නම් සෞඛ්‍ය අධීක්ෂණය කියන ස්ටේජ් එකේදී ප්‍රැක්ටිස් එකේදී හෙල්ත් ප්‍රැක්ටිස් එකේදී මොකද එතකොට අඩු කරගන්න පුළුවන් ඔකියුපේෂනල් රිස්ක්. එතකොට ඔකියුපේෂනල් හෙල්ත් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් ඔකියුපේෂනල් හෙල්ත් එක ඇති වෙනවා රිස්ක් අඩු කරගත්තාම. මොකද එයාලානේ ගොඩක් මේවා ඇක්සිඩන්ට් වෙන්නේ නේද? පුද්ගලයන් කෙටි කාලීනව රිස්ක් එකක් එක්ක සමග වැඩ කරන පුද්ගලයන් සහ දීර්ඝ කාලීනව රිස්ක් එකක් එක්ක වැඩ කරන පුද්ගලයන් තමයි ඔය කොට්ටාශ දෙක තමයි ඇක්සිඩන්ට් වෙනවා වැඩිපුරම. නිකන් දැන් ඔෆිස් එකේ වැඩ කරන මිනිස්සෙක් ඇක්සිඩන්ට් වෙනවා කියලා කියන අමාරුයිනේ. වෙන්නෙම නැති තරන්නේ. දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව පොඩි කාලයක් සහ දීර්ඝ කාලීනව
මොකක් හරි රිස්ක් එකක් එක්ක වැඩ කරනවා නම් මිනිස්සේ හරිද පොඩි කාලයක් වුණත් ඒ පොඩි කාලය ඇතුළත එයාට ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් නම් එයාට පත්වීම ගත දවසේ ඉඳන් පත්වීම ඉවර වෙනකන්. ඒ කියන්නේ වැඩට ආපු දවසේ ඉඳන් ඒ වැඩ ජීවිතය ආ ඉවර වෙනකන්. කියන්නේ ජොබ් එක අතාරිනකන් එයාට රිස්ක් එකක් ඒක. හරිද? ඒ වගේ මිනිස්සුන්ට මේ ඇක්සිඩන්ට් ඇති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ කණ්ඩායම් දෙකක් ඔස්සේ අධීක්ෂණය කරනවලු සෞඛ්‍ය. ඕක තමයි ඔකදී කියන්නේ. ඒක ඒ විස්තරාත්මක කියලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේ ගැන කතා කරා. creating the safe place. කොහොමද අපි safe place එකක් හදන්නේ කියලා තියෙනවා. ඔයාලා මෙතනින් පස්සේ තියෙන ඒවා කියව ගන්න මේ බැනර් වගේ ඒවා තියෙන්නේ. කොහොමද අපි safe place එකක් create කරන්නේ? මේක එච්චර දෙයක් නෙමෙයි හරිද? කොහොමද අපි සරලව safe place එකක් හදන්නේ? safe place එකක් හදන්නේ ගොඩාක් ඔයාලා දැකලා තියෙනවද? ඇයි අපි මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ඒ කියන්නේ දැන් මීම් ගහනවනේ නේද? ඒ කියන්නේ හිස් ආවරණ පැලඳ ගන්න මෙතනින් ඇතුල් වෙනකොට හිස් ආවරණ පැලඳ ගන්න ඕනේ. එතකොට ශබ්ද කරන්න හොඳ නැහැ, දුම්පානය කරන්න හොඳ නැහැ කියන මොකක් හරි ගෑස් එකක් එමිට් වෙනවා නම් ටොක්සික් ගෑස් එකක් මොකක් හරි විෂ වායුවක් මේ උදාහරිනවා නම් එතකොට එතෙන්දී මොකද්ද කියන්නේ දුම්පානය කරන්න එපා. ඒ කියන්නේ ගිනි ගන්න જાතිය දේවල් කරන්න එපා. ඉතින් දුම්පානය කරන කියන්නේ එතන ගිනි පුළිඟුවක් තියෙනවනේ නේද? ඒතොර ඒ වගේ දේවල් කරන්න එපා. ඒතොර ඇස් වලට ආවරණ පළදින්න ඕනේ, කන් වලට ආවරණ පළදින්න. එහෙම තියෙනවා. හරිද? safe person strategy මේක හොඳේ safe person strategy. මේක safe person strategy. හරිද? එතකොට don't do it. ඔය විදිහට බැනර්ස් ගහලා තියෙනවනේ organizations වල සහ වැඩ කරන තැන්වල. අද ඒවා මේවා කියව ගන්න ඔයාලා. හරිද? ඒ අදාළ පුද්ගලයාගේ සහ ප්ලේස් එකේ ආරක්ෂාවට නේද? සමහර ඒවා තියෙනවා අදාළ පුද්ගලයාගේ ආරක්ෂාවට තියෙනවා, සමහර ඒවා තියෙනවා ප්ලේස් එකේ ආරක්ෂාවට. දැන් මේක ප්ලේස් එකේ ආරක්ෂාවකට. මෙතන සේෆ්ටි කියලා ගහලා තියෙන්නේ මේ පුද්ගලයාගේ ආරක්ෂාව නෙවෙයි, මේක සේෆ්ටි ප්ලේස් එක. මේක සේෆ්ටි වෙන්න ඕන ප්ලේස් එකක්. මෙතන ආරක්ෂා කරන්න කරිය යුතු තැන. හරි? එතකොට ඔය වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඔයාලා මේ කියව ගන්න. ඒ කියන්නේ කියව ගන්න කියන්නේ මේ ෆොටෝස් ටික බලා ගන්න. එතකොට ඔයාලට තේරෙනවා. හරිද? එතකොට අදින් මේ 8 වෙනි පාඩම ඉවරයි. ඊට පස්සේ තියෙන 9 වෙනි පාඩම. 9 වෙනි පාඩම හෙට රෑ 8ට. 9 වෙනි පාඩම කරනවා මම. කරලා ඉවර කරනවා. 8 ඉඳන් 9 වෙනකම්. ඊට පස්සේ 10 11 තව පාඩම් 3ක් තියෙන්නේ. හෙට කරාට පස්සේ 2යි තියෙන්නේ. හෙටත් එක්ක 3ක් තියෙනවා. ඒ ටික ඉවර කළා මේ ෆුල් පේපර් එකක් කරමු. ටික අර හැමදාම කියනවා වගේ කරමු. මේ මොකක් හරි ගැටලු තියෙනවද දැනගන්න. ගැටලු තියෙනවද පාඩමේ? නැත්නම් මේ අවුලක් නැද්ද පාඩම? තමයි එන්ඩ් කරන්නද?